උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා වෑබඩ නැගෙනහිර අංක 99 නිවසේ පදිංචි කේ.වී. අනුර පෙරේරා මහතා සහ අනෝමා ගුරුසිංහ මහත්මිය යන දෙපළ විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට වසර 23කට පෙර පරලෝ සැපත් දයාබර පියාණන් වන කේ.වී. සිරිසේන පෙරේරා, දැනට වසර 22කට පෙර පරලෝ සැපත් දයාබර මෑණියන් වන ඩී.සී. රණසිංහ ගුරුමෑණියන්, කේ.වී. මැගිලින් පෙරේරා, කේ.වී. හැරියට් පෙරේරා නැන්දනියන් දෙදෙනා ඇතුළු අනෝමා ගුරුසිංහ මහත්මියගේ පරලෝ සැපත් දයාබර පියාණන් වන විලියම් ගුරුසිංහ, මෑණියන් වන ඩේසි ගුරුසිංහ, සොහොයුරන් වන නෙවිල් ගුරුසිංහ, විජය ආනන්ද ගුරුසිංහ සහ ඥාති සහෝදරිය වන කුසලාවතී හෑගොඩ ඇතුළු දෙපාර්ශවයෙහි මියගිය පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ටද සිප් සතර ඉගැන් වූ පරලෝ සැපත් ගුරු භවතුන් ඇතුළු පින් බලාපොරොත්තු වන ලෝවාසීන් සියලු දෙනාටමද මේ පුණ්‍ය කර්මයේ ශක්තියෙන් භවය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන අතර දැනට කොරෝනා වසංගතයට ගොදුරු වූ ලෝකවාසී සැමට සහ වසංගතයේ මැඩලීම පිණිස කැපවන සියලු කාර්ය මණ්ඩලවලට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. අසනීප තත්වයෙන් පසුවන ඇමරිකාවේ පදිංචි ඥාති සොහොයුරු ඩොන් කරුණාසේන මහතාට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණන් ඇතුළු සියලුම දේශකයාණන් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතන්නකෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දීම සඳහා අවකාශය උදාගෙන සිටින්නා වූ සදහැබර පින්නතුනි, අනුග්‍රහක බවතුන්, අවිද්‍යාව දුරු කිරීම සහ ඉන් ලබාගත හැකි ප්‍රතිඵල පිළිබඳ දේශනාවක් කරන ලෙස ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ පිළිබඳව මට සූත්‍ර දේශනාවක් නොමැතිවත් කතා කරන්න පුළුවනි. ඒ වගේම ත්‍රිපිටකයේ තුල සවිද්‍යා සූත්‍ර 6ක්ද කොහෙද තියෙනවා. ඒවයින් එකක් අරගෙන කතා කරන්නත් පුළුවනි. කොහොමද අවිද්‍යාව කියන වචනේ පිළිබඳව මේ සමාජයේ පවතින්නේ පැහැදිලි දර්ශනයක් නෙවෙයි. වචනෙන් කීවට මට තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට අවිද්‍යාව කියන්නේ කුමක්දයි කියලා වැටහෙනවයි කියලා. ඕනනම් අර්ථකථනයක් සපයයි චතුස්සත්ත්ව නැදීම කියලා. ඒකත් පාඩමක් නේ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත නැත්නම් කොහෙන් හරි. එනිසා මේකත් උදව් කරගෙන අපි බලමු මේ හැබැයි ලස්සන වචනයක් තියෙනවා ඉන් ලබාගත හැකි ප්‍රතිඵල. අවිද්‍යාව දුරු කිරීමෙන් ඉතින් විද්‍යාව උපදින එක තමයි ප්‍රතිඵලය. ඒක මොකක්ද කියලා අපි බලමු. මේ හිස් තිබෙනවා කිසියම් ආකාරයක කරුණු 6ක් පැහැදිලි කරලා. මේ 6න් එකක් මම පැහැදිලි කරන්නම්. එවිට 6ම තේරුම් ගන්න. එතකොට අවිද්‍යාව තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම බුදු සමයේ පවතින අවිද්‍යාව පත්‍ය සංඛාරා, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියලා. ඒ වචනෙන් ගත්තහම දැනගන්න ඕන අවිද්‍යාව පත්‍ය සංඛාරා. මිනිස්සු අතර සිදුවෙන දේ බුදුරු හෙලි කළ දේ අවිද්‍යා නිරෝධය. කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. ඒ නිසා අපි මේ සංගතනිකාය 4 පොතට අයිති
අවිද්‍යාවක්ගේ තියෙන අවිද්‍යා පහන කියන සූත්‍රයෙන් කොටසක් උදව් කරගනිමු. මෙහි සඳහන් වෙන කරුණු තමයි බුදුරජාණන් වහන්සේ සවැත්නුවර වාසය කරද්දී උන්වහන්සේ වෙත පැමිණි භික්ෂුවක් උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්ව හිටපුවාම ඉඳලා ප්‍රශ්නයක් ඇහැව්වා. ඒ ප්‍රශ්නේ තමයි මම ඔබට මතක් කළේ. කතන්නකෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ. කොහොම දැනගන්නකොටද කොහොම දකින්නකොටද අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව උපදින්නේ. නමුත් මේක කරුණු ගොඩාක් දැනගත් භික්ෂුන් වහන්සේලා උදෙසා වදාලා වූ ගැඹුරු දෙසුමක්. ඒකෙන් කියන්නේ ඔබට නොතේරෙනවා කියන එක නෙමෙයි. ඔබත් 2018 විතර මේ මාධ්‍ය නාලිකාව ආරම්භ කරපු දවසේ ඉඳලා මේකේ ඉන්නවා නම් අපිට සවන් දීලා තියෙනවා නම් උන්වහන්සේලාට වඩා ඔබ දැනුවත්. කොතරම් දැනුවත්ද කියනවා නම් තව දැනුවත් කරන්න දෙයක් නැහැ. දැනුවත් වුණ අයට. තිබෙන්නේ ප්‍රායෝගික වෙන්න. අනුගමනීය ප්‍රතිපදාවක් කියන වචනයක් පෙන්වන්නේ මම. අභ්‍යාස කිරීම කියන වචනයක්. අභ්‍යාස කිරීම කියන්නේ ගණන් හැදීම වගා කියන එකක් නෙවෙයි. නමුත් නැවත නැවත අවස්ථාවන්ට මුහුණ දීම තුළින් ගමන යන්නයි තියෙන්නේ. ඒ යායුතු ගමන කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන අයට සියුම් වැටහීමක් තියෙනවා. අනිත් අයට නම් තාමත් ඉතින් එහෙ මෙහෙ යනවා එනවා ලන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා තව නොඑක් වැඩ කරනවා යරුණාම නිරවුල් අවබෝධයක් නැහැ. දැන් මට මෙතෙන්ට උපයෝගී වෙන තව පදයක් කියන්න හිතෙනවා ගාතාවක්. මේක එක නෑ. මෙහෙම ගාතාවක් මට මතක තියෙනවා. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. මේක දිග නිසා කාලය ගන්න මම ඔක්කොම කියන්නේ. මේකෙන් පෙන්වන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින්. එතකොට හත් පොලක් තියෙනවා මං හිතන්නේ. ඇස කන නාසය දිව කය වචන සිත. සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා. එහෙනම් ඒ ඇසේ කනේ නාසයේ දිවේ කය අසංවරේම තමයි අවිද්‍යාව මං හිතන්නේ. එතකොට බුදුවරු වදාලා වූ කරුණු තේරුම් අරගෙන උන්වහන්සේලා වදාළ පරිදි සංවර වෙන්න බිම්බලාන ඉන්න හරි කතා නොකර ඉන්න හරි නෙවෙයි ඔය කියන්නේ. සංවර වෙනවයි කියලා. ඔකේ තියෙනවානේ ඉඳුරන් බිඳ බැලීම කියලා එකක්. ඒ වගේ ඉන්ද්‍රිය සංවරය කියලා එකකුත් තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය කියන එක දසවස්තුක සම්මාදිට්ඨියට එක විදිහක්. එතකොට බිම්බලා ගත්ත සංවර ගමනින් යන එක ඉන්ද්‍රිය සංවරය. නමුත් ආර්ය ප්‍රතිපදාවට එනකොට ඊට වඩා ඉන්ද්‍රයන් බිඳ බලන්නේ නැතුව ඉන්න එක ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේ මේ අවිද්‍යාපහන සූත්‍රයේ කොහොමද අවිද්‍යාව සහ ප්‍රහාණය දේශනා කරලා තියෙන දැනගත්තාම ඔබටත් ඒක උදව් වෙනවා උපකාර වෙනවා. චක්කුකෝ බික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. ඔන්න බලන්න පොදේ පෙන්නන්නේ ඇස අනිත්‍ය වශයෙන් දන්නා විට දක්නා විට ඥානතෝ පස්සතෝ කියන එක නිකම්ම නෙමෙයි නුවණින්. මොකද ඔය ඥානතෝ හම්බෙක්කෝ පස්සතෝ තියලා වෙනම තියෙන තැනක් තියෙනවා ආසවානංකයන් වදාමි කියලා. නෝ අඥානතෝ නෝ අපස්සතෝ. නුවණින් දකින්නාටය නුවණින් දන්න කෙනාටය. ඇස පිළිබඳ අප දන්න දෙයට වඩා එහාට ගිය දෙයක් වෙන්න වෙනවා. ඒ වගේම රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. ඔන්න දැන් එළියන රහසක් තියෙනවා. ඇස රූපය කියන්නේ මොකක්ද? තවත් එකක් ගනිමුකෝ අපි වචන ටික ඔක්කොම අරගනිමු ලේසි එතකොට.
චක්කු විඤ්ඤාණ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජාපහිත විජ්ජා උප්පජ්ජති. ඇස රූපය චක්කු විඤ්ඤාණය. ඇසීම කොටන කාරණා ටිකක්නේ. චක්කු සම්පස්සං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජාපහිත විජ්ජා උප්පජ්ජති. චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජාපහිත විජ්ජා උප්පජ්ජති. ඔන්න හය පොළට අදාළ එක කතාවක කාරණා ටික කියවුණා. අපි සිංහලෙන් ගනිමුකෝ. ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු සම්පස්සයත් එනිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනාත් අනිත්‍ය වශයෙන් නොනින් දකින්න පුළුවන් නම් දන්න ගන්න පුළුවන් නම් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවලු. දැන් එහෙනම් අවිද්‍යාව මොකද්ද? ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු සම්පස්සයත් නිසා සැප දුක් උපේක්ෂා සැප දුක් උපේක්ෂා වේදනාත් අනිත්‍යද නිට්ටයද අනිත් අයට. බුදුදහම තේරුම් ගත්තේ නැති අයට එතකොට දැන් මේ කාරණාව නිසා මෙතෙන්ට උපදින මේ කාරණා ටික මොනවද වෙනව ඇත්තේ? ඔන්න දැන් තේරෙනවා එහෙමනම් බුදුන් වහන්සේ වදාළ අවිද්‍යාව කියන එක ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ දොරවල් හයේ තියෙන දෙයක්. දැන් එහෙනම් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මොකද්ද දැන් චතුස්සත්ත්‍ය නොදැනීමනේ අවිද්‍යාව. ඇසේ දුක හේතුව නැති වූ තැන මාර්ගය නොදනීද? කනේ අන්න එහෙම හොයාගන්න වෙනවා. ඒ චතුස්සත්ත්‍ය නොදැනීම කියලා කියන්නේ එහෙනම් ඇස තුළ සිදුවෙන සිද්ධියේ අජානතෝ අපස්සතෝ නොනින් දකින්න නැත්නම් නොනින් දැනගන්න නැත්නම් එහෙනම් එතන අවිද්‍යාව පවතිනවා. දැන් අපිට තවත් උදව්වක් ගන්න පුළුවන් කාරණයක් තියෙනවා. දැන් බලන්න ඇස රූපය කියලා තියෙන්නේ මොකද්ද? ඊළඟ පදේ ගත්තොත් තියෙනවා කන ශබ්ද රූපය කියලා. ඊළඟ පදේ ගත්තොත් කියනවා නාසය ගන්ධ රූපය කියලා. ඊළඟ කොටස ගත්තොත් දිව රස රූපය, කය පොට්ටබ්බ රූපය, මනෝ ධම්ම රූපය. දැන් රූප මොනවද? සංයුත්ත නිකායේ හතර පොතට අනුව දැන් සැප දුක් උපේක්ෂා වේදනා හටගන්නේ කොහෙද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ. සැප දුක් උපේක්ෂා වේදනා වලින් විඳින්නේ මොනවද? ශරීරයේද? ඇසේ නම් රූපය, කනේ නම් ශබ්දය, නාසයේ නම් ගන්ධය. අස්පනා පිට මේක තේරුම් ගන්න පුළුවන්කම තිබියදී පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා තවත් කියා ඉන්නේ ඇයි? දැන් මේ අවිද්‍යාව පෙන්වන්නේ දුරු වෙන්න නම් මොකද වෙන්න ඕන? දැන් මේ ඇසයි රූපේ මොකක් හරි ඇති අවිද්‍යාවක්, රූප තණ්හාව කියන්නේ ඒක වෙන්න ඇති. කනේ ශබ්ද තණ්හාව කියන්නේ ඒක වෙන්න ඇති. ඒ කියන්නේ අවිද්‍යාව. ඒ විදිහට ඇස කන නාසය දිවකයට හම්බ වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ ආරම්මන හයක් කෙරෙහි උපදින්නා වූ ඇලීම ගැටීම මුලාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා කියලා කියනවා. තණ්හා හයයි. චෛ මේ බික්කේ තණ්හා කායෝ. කය නෙමෙයිනේ එතකොට. මෙන්න මේ නිසා චාතුම් මහා භූතික රූප නැත් හතර මහා භූත රූප වෙනම තියෙන්න පුළුවන්. නමුත් මේ ඇසට හම්බ වෙන ඇස තුළ රූපය නිසා හට ගන්නා වූ මේ සැප දුක් උපේක්ෂා වේදනා ටික තවත් විදිහකින් නම් කරනු ලබන්නේ රූපය, වේදනාව, සැප දුක් උපේක්ෂා, හැඳිනීම සංඥා, බැඳීම සංඛාරය, විඥානීය දැන ගැනීම. මේ වගේ සූත්‍රයක් මම ගන්නෙත් ඔය වගේ ඕක ඇතුලේ රහස් හැඟවී තියෙන නිසා. වැරදි විදිහට තේරුම් ගත්තේ නැතුව කටපාඩම් කරන් කියන්න ගියන අයට මේ ඇත්ත තියෙන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනනේ. දැන් කොහොමද අපි මෙතන
බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මේක අනිත්‍ය වශයෙන් බලන්න ඕනලු. ඒ කියන්නේ අපි නිත්‍ය වශයෙන් බලනවා ඇති එහෙනම්. පුරුදු වෙලා ඇති. කවුරු හරි අත උස්සලා කියන්නකෝ නරඹන ඉන්න කෙනෙක් පුංචි කාලේ ඉඳලා ඇස නිට්ටයයි, රූපේ නිට්ටයයි, චක්කු විඥානේ නිට්ටයයි, චක්කු සම්පස්සේ උපනිට්ටයයි, උපදින සැප දුක් උපේක්ෂා වේදනා නිට්ටයයි කියලා හැම ගත්තද කියලා? කියලා ගත්තේ නෑ. ගන්න විදිහට කියන නමක් තමයි නිට්ටය. නැත්නම් අවිද්‍යාව කියන්නේ එතන තියෙන දෙයක්. දැන් තවත් එහාට යන්න වෙනවා. මොකද සෞඛ්‍ය විද්‍යාවේ ඇස, ජීව විද්‍යාවේ ඇස, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කතා කරන ඇස කිව්වම ඔක ඉතින් චක්සු ඇහි කාචය, චක්සු ගෝලය ඔය කාරණානේ. ඉතින් ඔය මම සමහර මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ නොවන සමහර පරිවර්තන තියෙනවානේ ත්‍රිපිටක. ඒවා ඇස අනිත්‍යයි කියලා ලියලා තියෙන. ඉතින් ඔය ඇස කවදා හරි මැරෙනකොට පොළොවට පස් වෙනකොට දිරා යන හින්දා ඒක තමයි ඇස අනිත්‍යයි කියලා කියන්නේ. ඔතේ ඒ අනිත්‍ය ගැන කතා කරන්න ඕනෙත් නෑ එතකොට. ඇස අනිත්‍යයි කියන්නේ ඇස කවදා හරි දවසක පොළොවට පස් වුණාම හැක් ඉතුරු වෙන්නේ නෑ. අස්ථි පංජරය තුල ඇහැ තිබුණ වල විතර ඉතුරු වෙන. එතකොට අනිත්‍ය නිසා ඇස පොළොවට පස් වෙලා ගිහින්. එහෙම තමයි අපේ අර්ථය අනිත්‍ය බලන්නේ. නමුත් මේ ඇස කියන්නේ අක්ෂි කාචයට හෝ චක්සු ගෝලයට නෙවෙයි. ධර්මයේ ඇස කියන්නේ බාහිර වස්තුන්ට ආලෝකය වැටුනහම ආලෝකය හැම පැත්තටම ගමන් කරනවා. ඒ අනුව තමයි වර්ණයක් ගන්න අපිට. ඒවා අපේ ඇසේ කාචය තුළින් ගමන් කිරීමේදී ඇස ඇතුළේ තිබෙනවා තිරයක් වගේ. නැත්නම් අපි ඒකට චක්කු ප්‍රසාද කියලා කියනවා. ඒ ප්‍රසාදයේ මත වැටෙනවා ඔබ කැඩපතක් තුර ඉන්නකොට ඔබේ සෙවණැල්ල කැඩපත තුළින් පේනවා වගේ සෙවණැල්ලක්. එක පාලියෙන් සඳහන් කරනවා ඉස්සරහින් පේන දේ බිම්බය, ඇතුළේ පේන එක පටිබිම්බය. ඉස්සරහින් ඉන්නේ පුද්ගලයෙක් නම් එයාගේ සෙවණැල්ල වැටෙනවා. ඉස්සරහ තියෙන අඹ ගෙඩියක් නම් එයාගේ සෙවණැල්ල වැටෙනවා. ඒ සෙවණැල්ල උදව්වෙන් තමයි බාහිර තියෙන දෙයක් අපි අඳුනගන්නේ. එතකොට ඒ සෙවණැල්ලට තමයි රූප රූපය කියන්නේ. බාහිර තියෙන එකට නෙවෙයි. ඒ ප්‍රසාදයට තමයි ඇස කියන්නේ. අන්න එහෙම ඒක තමයි අභිධර්මයේ කියලා කියන්නේ මේකට. ඊට මෙහා පැත්තේ මොන අර්ථ කතා කළත් කතා කරන්න පුළුවනි අදාළ තැනට යන්න බෑ. දැන් මේ කතාවෙම අවිද්‍යාව දුරු වෙන්න ඕනනේ. එතකොට අපි ගත්තේ ඇසත් රූපයත්. දැන් ඊට පස්සේ ඇස තුළ පහළ වෙනවා අර පුද්ගලයා හතුරෙද්ද මිතුරෙද්ද පෙට්ටි අඹ ගෙඩියක්ද රට අඹ ගෙඩියක්ද කියන හඳුනා ගැනීම පහළ වෙනවානේ. චක්කු විඥානය. ඇසේ පහළ වෙන හඳුනන සිත. සිත තුළ තමයි ඊට පස්සේ අර ඒ පහළ වෙන එකේ තමයි සිදුවෙන සිද්ධිය තමයි සම්පස්සේ කියලා කියන්නේ. මේ තුන එකතු වෙන එකට ආලෝකයේ උදව්වෙන් රූපයේ සෙවණැල්ලත් ඇසේ ප්‍රසාදයක් චක්කු විඥානයත් තුන එකතු වෙනකොට මෙතෙන්ට එනවා ඔය තුන එකතු වෙන එකට නෙමෙයි පස්ස කියන්නේ ඔය තුනේ උදව්වෙන් ඇති වෙන දෙයක් තියෙනවා. ඔය දෙකක් උදව් වෙනවා. මේ ආලෝකයේ උදව්ව සමග සෙවණැල්ල අනිත් එක ඇසේ කාචේ නැත්තම් ප්‍රසාදය මෙතෙන්ට එනවා පරණ එකක්. ඉදිරියෙන් පේන පුද්ගලයා හතුරෙක් නම් එතෙන්ට පරණ තරහ එනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා නෑදෑයෙක් නම් එතෙන්ට පරණ බැඳීම එනවා. ඉදිරියෙන් ඉන්න තියෙන දේ දූරියන් ගෙඩියක් නම් දකින්නකොට අප්පිරියාව එනවා. නැත්තම් දකින්නකොට කැටර කෙලවුනන ආසාව එනවා. අන්න එහෙම බලන්න වෙනවා. ඇස ගැන විතරමයි කතා කරන්නේ කාලයට අනුව මතක තියාගන්න. අනිත්වත් එහෙම හිතා ගන්න ඕන. දැන් පස්ස වෙන්නේ මොකක්ද ඇත්තටම වර්තමානයේ? මේ තුන එකතු වීමද පස්ස නැත්නම් මේවා උදව්වෙන්
තමන් මින් පෙර හදාගත්ත ප්‍රතිබිම්බයක්, සැකයක්, චකිතයක්, මුලාවක්, ඇලීමක්, ගැටීමක් එතෙන්ට එන එක නෙවෙයිද පස්ස. එනිසා මම දකිනවා පස්සේ හැම විටම තමන් හදාගත්ත මතයක් විතරයි. ඒක ලෝකෙ නෑ. ඒකට අදාළ අගේ ලෝකෙ නෑ. තම තමන්ට අදාළ ලෝකේ තමන් ගාව තිබෙන්නේ. දැන් එහෙනම් අර සම්පස්සේ නිසා හටගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා බාහිර වස්තුවේ නෙවෙයි තිබෙන්නේ. තමන් සැපයි කියලා ගත්තනම් සැප වේදනා, දුකයි කියලා ගත්තනම් දුක් වේදනා, උපේක්ෂා වේදනා. දැන් කෝ මෙතන නිත්‍ය? දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කියනවා. නිත්‍ය ගැනීමක් තියෙන්න ඕනනේ. හොඳයි, ඇස තුළ මේ සිද්ධිය සිදු වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? රූප තණ්හාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඇලීමක් ඇති වෙනවා. ඉස්සරහා ඉන්න පුද්ගලයා අප්‍රිය නම් ඇලීමක් ඇති වෙනවා. ඉස්සරහා ඉන්න පුද්ගලයා අප්‍රිය නම් ගැටීමක් ඇති වෙනවා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්ද මේ බාහිර පුද්ගලයාගේ තියෙන දෙයක් නෙවෙයි මේක. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අපි ඇති කරගත්ත අතීත අගයන් එකතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 10 දෙනෙකුට එකම පුද්ගලයෙක් නිසා 10 ආකාර මේ සැප දුක් උපේක්ෂාවෙන් ඇති වෙන්න පුළුවන් සම්පස්යෙන් පස්සේ. දැන් කෝකද හරි? ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් කියලා හිතුව එයා සම්බන්ධයෙන් මේ 10 දෙනෙකුට ඇති වෙන හැඟීම් සම්බන්ධයෙන් කෝකද හරි? එකක්වත් හරි නෑ. මොකද තම තමන් අතීතේ එකතු කරගත්ත පරිදි මෙතෙන් දෙන්නේ ලෝභ සහිත, මෝහ සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත හැඟීමක්. දැන් ඒ නිසා ඒකේ තිබෙනවා ඇලීමක්, ගැටීමක්. ඇලීමක් මුලාවක්, ගැටීමක් මුලාවක්. දැන් ඒකට එන දේ මොකද්ද? අපි තවත් වචනයක් මෙතෙන්ද ගනිමු. මේක සමහර විට කන්දක වර්ගය හෝ සලායතන වර්ගය මේක සලායතන සංයුත්තේ. ඒකේ ආයතන 6නේ කතා කරන්නේ. ආයතන 6 වුණත් දැන් ආයතනය ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? අර ඇස රූපය කියන එක තමයි රූප ආරම්මණය. අර සැප දුක් උපේක්ෂා තමයි වේදනා. හතුරා මිතුරා වශයෙන් ඇසේ රූපය වශයෙන් රූප සංඥා වශයෙන් හැදෙනේ තමයි සංඥාව. වේදනාවට අනුව ඇලීම ගැටීම තමයි සංඛාරය. අර තින්නම් සංගති පස්සෝ පස්සවත් නැත් එහෙම නැත්නම් අර චක්කු සම්පස්සේ චක්කු විඤ්ඤාය කියන එක තමයි විඥානය. චක්කු විඥානය තුළ ඇති වුණා වූ සිද්ධිය. දැන් සියල්ල එකට එකක් ප්‍රත්‍ය වෙන්නා වූ හේතුඵල සමුදායක්. නේ? පමණක් නෙවෙයි ඔය ඇසත් ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම ප්‍රසාද පිහිටලා ඒ මොහොතේම ඇස කියන්නේ මෙතන මේ ඔය මාංශ කොටස නෙවෙයිනේ. ඒකත් තේරුම් ගන්න ඕන තව ටිකක් එහාට. අපේ පැහැදිලි කිරීම වල පවතිනවා චුල්ල වේදල්ල සූත්‍රයක් වගේ උපුටා ගන්නවා ඇත්තේ මම හිතන්නේ මේක මේ එහෙම නැත්නම් සම්මාදිට්ඨි සූත්‍රයක් ආශ්‍රයෙන් මේ දොරවල් 6 පිළිබඳව අපි නොදන්න රහසක්. ඒක මං කීපතාවක් කියලා තිබෙනවා මෙතෙන්ට අදාළ නිසා අය ගන්නවා. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවා. එකට වෙනස් අරමුණු ගොදුරු කරනවා. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ඒක තමයි එකිනෙකට වෙනස් කියන්නේ. නමුත් එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉදරන් පහක් කියලානේ කියන්නේ. අන්න අපි කතා කරන ඔය කියන චක්කු ප්‍රසාදේවත්, සෝත ප්‍රසාදේවත් අරමුණු ගන්නෙ නැහැ. එතකොට දොරවල් පහට අරමුණු ගන්නවා කියලා කතා කළාට ඊට එහාට ගියාම දොරවල් පහට අරමුණු ගන්න නැහැ. ඉන්ද්‍රයන් පහක් වෙත් ඉන්ද්‍රයන් පහට සිත පිහිටයි. සිත අරමුණු රසය විඳයි.
දැන් ඒ මොහොතට එහෙනම් චක්කු විඤ්ඤාණය කියන්නේ ඒ මොහොතේ සිත පහළ වීම නේද? ඒක උපන් දවසේ ඉඳලා මැරෙන කල්ම තියනවාද? දැන් පහළ වෙලා නැතෙනව නේද? හොඳයි ඒ පහළ වෙලා නැතන එක දැන් අනිත්‍ය කියන්නේ. එනතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඕනේ නැහැ හැම කෙනාම වෙනවනේ ඒක. ඕක තමයි සියුම් තැන් කියලා කියන්නේ. ප්‍රසාද පිහිටනවා අර මම උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නම්. අර ඔබ පින්තූර ගන්න කැමරාව තියෙන්නේ. ඒත් කැමරාව කාචේ වහලා තියෙන්නේ. ඔබ ඉන්නවා කාචේ ඉදිරි පිට සූදානම් වෙලා තත්පරයකට දෙකකට විවෘත වෙනවා. එතකොට ආලෝකයේ ගමන් කරලා අතන ඔබේ ශරීරය පිළිබඳ ප්‍රතිබිම්බය ඇතුලේ හැදෙනවා. ඒකනේ පින්තූරය කියන්නේ. එතකොට ඒක ඒ මොහොතේම වහනවනේ ආපහු. නැත්තම් දිගටම තියුණොත් පිච්චිලා යනවා. අන්නේ මොහොතකින් විවෘත කරලා ඕෆ් වෙනවා වගේ නැත්තම් ආක්‍රිය වෙනවා වගේ තමයි මේක මොහොතකින් සිත පිහිටලා අරමුණ අරගෙන හඳුනාගෙන ඇතිලා යනවා. එතකොට දැන් ඇස කියන්නේ එතකොට මාංශ කොටසක් නෙවෙයිනේ. සිතනේ. චක්කු ප්‍රසාදයේ පිහිටුණා වූ චක්කු විඤ්ඤාණය තමයි සිත කියන්නේ. සිත. ඒ සිතනේ අරමුණ රසය විඳිනවා කියලා කියන්නේ. ඇහැවත් අපිවත් නෙවෙයිනේ. දැන් ඒක ඇති වෙන නැති වෙන එක අනිත්‍ය නම් ආය බලන්න දෙයක්වත් නැහනේ. දැන් අනිත්‍ය වශයෙන් බලන්න කියලා තියෙන්නේ. ඒක අපට අල්ලන්න පුළුවන්ද? ප්‍රසාද පිහිටලා දෙල නැති වෙන එක නෑ. ඒක බලන්නත් බෑ. වේග බලනවා අසුරු ගසන සැනකින් හට ගන්නව නැති වෙනවයි කියලා. දැන් කුමක්ද අවිද්‍යාව? ඇසේ පෙන්නපුවම කාලය අරගෙන ඊට පස්සේ කනේ නාසෙත් ඊට පස්සේ හොයාගන්න පුළුවන් වෙයි. දැන් මේවට මොනවද කියන්නේ? මේවට කියනවා හේතුප්‍රත්‍ය කියලා. ආලෝකයේ උදව්වෙන් රූප බාහිර තියෙන වස්තුවකට ආලෝකයේ වැටෙන එක ප්‍රත්‍යක්. ඒ ආලෝකයේ ඇසේ කාචය තුළින් ගමන් කිරීම තව එකක්. ඇසේ ප්‍රහස විශ්‍රාද පිහිටීම තවත් එකක්. ඒ ඉදිරියෙන් පේන දේ සම්බන්ධයෙන් මින් පෙර ජීවිතවල නෙමෙයි මේ ජීවිතේ එකතු කරගත්තා වූ අගය එකතු කිරීම තවත් එකක්. හොඳයි නරකයි ගඳයි සුවඳයි කැමැති අකමැති තරහයි ඇලෙනවා ආදී කොට ඇති Tamanගේ අගයන්. දැන් ඒ ටික මතුවෙන්නට ප්‍රසාදයේ ගෝචරය උදව් වෙනවා මේ තුන එකතු වෙලා සම්පස්සය. දැන් සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා බාහිර වස්තු වල තියෙන්නේ. එහෙනම් එකම දෙයක් හැමෝම එක විදිහට විඳින්නේ නැතයි. රූපයක් හරි ශබ්දයක් හරි ගීතයක් හරි ගත්තාම ඒකට ඇයි නානාත්ත කාය නාත් සංඥා තියෙන්නේ. එහෙම නැත්නම් බින්න රුචිකත්වයක් තියෙන්නේ ඇයි. ඉස්සරහින් ඉන්න පුද්ගලයා නෑදෑයෙක් හතුරෙක් මිතුරෙක් ටිකක් හිතවත් කෙනෙක් හොඳටම හිතවත් කෙනෙක් හොඳටම හතුරෙක් ජීවිතේ නැති කරපු කාලකන්ණියෙක් ඒ විදිහට 10 දෙනෙකුට 10 විදිහකට පේන්න බැරිද? දැන් සම්පස්සේට ආවේ පුද්ගලයාද? ඔබ හදාගත්ත අතීතයේද? ඔබ මේ පුද්ගලයා නිසාද දුක් විඳින්නේ? ඔබ හදාගත්ත මේ අතීතයේ මෙතෙන්ට ආපු නිසාද? පස්සපච්චය සැප දුක් උපේක්ෂා වේදනා ඔබ විඳින්නේ බාහිර ලෝකේ තියෙන එකක්ද? ඔබ හදාගත්ත දෙයක්ද? විඳිනවද විඳවනවද? දැන් වේදනාව මොකද වෙන්නේ? සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ගත්තහම වේදනාව මමය මම වේදනාවය වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත්ත. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ගත්තහම වේදනාව ඒ වගේම ගෝචර රූපය කියන්නේ ඉදිරියෙන් තියෙන එක නෙවෙයි. එතකොට අර ආපු ප්‍රතිබිම්බය රූපේ මමය මම රූපය තුළ මායත මා තුළ රූපය ඇත. දැන් ඒක නේද නිත්‍ය කියන්නේ? ඒක සමග ඇලීම ගැටීමම නේද මේ නිත්‍ය කියලා කියන්නේ? මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. ස්කන්ධක වර්ගයේ මමත්වෙන් ගැනීම කියලා කියනවා මඤ්ඤමානෝ කියලා. මේක පෙන්නනවා ආයතන 6න් එන කාරණාව නිත්‍ය කොට ගැනීම කියලා.
එහෙනම් අපිට ලෝකේ ජීවත් වෙන්න ගියාම ලොකු වරදක් සිද්ධ වෙලා තියෙනවා. අපි සම්මතෙන් කතා කරාට ලෝකේ තියෙන දේවල් දකින්නවා කියලා ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් අපේ ඇහි හිතට කන නිසා හිතට එන දේවල් දකින්නවා. ඒවා ආශ්‍රයෙන් අපි හදාගත්ත දෙයක් විඳිනවා. සැප දුක් උපේක්ෂා වේදනා ලෝකේ තියෙන දෙයක් නෙමෙයි තමන් හදාගත්ත සිතුවිල්ලක් තලු මැරීම. ඉතින් මේක දන්නේ නැතුවම මේවා මුල් කරගෙන ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න දික්කසාද වෙන්න කොතරම් ප්‍රශ්න වලට යනවද? ඒ සිතට පහළ වෙන සිතුවිල්ල නිසා හට ගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා නිසා එහෙනම් අවිද්‍යාව ඒක නේද? අපි මෙහෙම බලන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔතන හේතු පහක් තියෙනවානේ. ආයෙත් ගන්නවා අපි. චක්කු ප්‍රසාදය. ඒක ඇතුලේ පහ ඉදිරින් තියෙන එක නෙවෙයි ගොච්ච රූපේ. කියන්නේ ඒක තුලේ පහළ වුණා වූ රූප රූපය. ඒක හඳුනා ගන්න පහළ වුණා වූ චක්කු විඥානය. ඒක තුලේ ඉපදුනා වූ සැප දුක් උපේක්ෂා වේදනා. ප්‍රත්‍යය එක එක හේතු නැත්තම් පුංචි පුංචි ප්‍රත්‍යය. මේ මොන ප්‍රත්‍යයද මම? එක ප්‍රත්‍යයකවත් මම නෑ. එහෙනම් මම පංචස්කන්ධය ආත්ම කොට ගැනීම කියලා කියනවානේ. මේ මොහොතේ හටගත්ත දේ මම කොට ගැනීම. එහෙනම් ඒ ගැනීම නෙමෙයිද මම කියන්නේ? හේතුපත්‍ය නෙමෙයි තමන් හදාගන්න දෙයක් කියලා. දැන් ඒ නිසා පෘථග්ජන පුද්ගලයාට එහෙමනම් මොකද වෙලා තිබෙන්නේ? මෙන්න මේ අල්ලා ගැනීමේදී මගේ මම වගේ ආත්ම කියලා වචනෙන් ගත්තේ නැති වුණාට ඒක තමයි මේ නিত্য වෙලා තිබෙන්නේ. නিত্য සුඛාත්ම. නিত্য කියන එකේ වචනේ ස්ථිර කියන පදයට දාන්න ගියාම තමයි වැරදුනේ. නමුත් අනිත්‍ය කියන එක අර ඇස පොළොවට පස්සෙන එක වශයෙන් ගත්ත නිසා තමයි ඒකත් වැරදුනේ. නමුත් ඒක මඤ්ඤමානය මමත්වෙන් ගැනීම ඒ මොහොතේ. ඒ නිසායි මම කියන්නේ මගේ මම මගේ ආත්මත් නিত্য සුඛ ආත්මත් කියන්නේ එකක්. මතක තබා ගන්න. එහෙනම් ආත්ම කොට ගැනීම අවිද්‍යාව. මතක තබා ගන්න. ස්වභාවයෙන්ම හේතු ගැටිලා නැති වෙලා යනවා හඳුනාගත්තාම ඉවරයි. ඉන් එහාට ඇතුළට ගෙනියන්න හෝ ඇලෙන්න හෝ ගැටෙන්න කාරණාවක් නැහැ. නමුත් එහෙම වෙනවා. එහෙම වුණාම දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතන මම දකින කාරණාව තමයි දැන් ඇස තුළ තියෙන්න ඕන අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව පත්‍ය සංඛාරේ පෙන්නන්නේ. අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ අවුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති. නැත්නම් මේක නම් රූප සංකාරයක්, ශබ්ද සංකාරයක්, සබ්බ අபிසංකාරයක් අபிසංකරණය කරනවා. මේ හේතු එහෙම හටගන්නවා, හටගෙන නැතිලා යනවා. නමුත් එතනින් එහාට මේක මේ මමත්වයෙන් ගැනීම තුළ ඇසේ නම් රූපයට ඇලීම කියන්නේ රූපයට කියන්නේ එතන උපන් සැප දුක් වේදනාවට ඇලෙන්නේ. වේදනාවටයි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. ඒක වේදනා පත්‍ය තණ්හා. තණ්හා වුණොත් උපාදාන. උපාදාන වුණොත් සසරට ඇලීම හේවත් බව. දැන් මෙන්න මේ තණ්හා උපාදාන භව කියන එක රූප තණ්හාවට අදාළ කරුණ. මේක නේද අවිද්‍යා සංකාරය. රූප බලන්න ගිහින් සතරට ඇලුලා නේද? ශබ්ද අහන්න ගියාපුවම එහෙම මත්යෙන් ගත්තාම සතරට ඇලෙනවා නේද? ආපහු යලි හටගන්න පුළුවන් වෙන ආකාරයෙන් ගැටෙනකොට එන්න චිත්තාභ්‍යන්තර ගත වීම අවිද්‍යා සංකාරයයි.
අවිද්‍යා සංකාරයේ මොනවා නිසාද එහෙනම්? නිත්‍ය කොට ගැනීම නිසා නේද? කවුද එතනදී නිත්‍යයි කියලා ගත්තේ? නැහැ. එහෙනම් ඒ අල්ලා ගැනීමට ඇලීමට ගැටීමට නමක් තමයි ඒතන් මම ඒතහමස්මෙන් ඒසෝ මේ අත්තා නැත්තම් ඒ මගේ ආත්ම නැත්නම් නිත්සුඛ ආත්ම. සුඛ කියන්නේ එතන සැපයි කියන එක නෙමෙයි, නිත්‍ය කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයි. ආත්ම කියන්නේ දෙකම ආත්මනේ. ඒතන් මම ඒතහමස්මෙන් ඒසෝ මේ අත්තා මගේ ආත්මය. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම. මගේ ආත්ම කොට ගැනීම අවිද්‍යාවයි. දැන් ඊට පස්සේ කනට පොඩි වෙනසක් වෙනවා. කනට ඇස කියන එක වෙනුවට සිත පහළ වෙන්න චෝත ප්‍රසාදය උදව් වෙනවා. ඒත් සිත තමයි හැබැයි. කනේ සිත උදව් වෙන්නේ ශබ්ද රූපය. ආයත් අර කාරණා ටික. නාසයේත් ප්‍රසාදය තමයි. නමුත් සිත පහළ වෙන්න උදව් වෙන්නේ ගන්ධය. දිවේ සිත පහළ වෙන්න උදව් වෙන්නේ රසය. එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිත පහළ වෙයි, සිත අරමුණු රසය විඳී. ඉතින් දැනුණාට කමක් නැහැ අරමුණු රසය. හඳුනා ගන්න ඕන ගඳ සුවඳ හොඳ නරක රස තිත්ත හඳුනන්න ඕන. නමුත් එතනින් එහා පැත්තට අර ඇලීම ගැටීම නේද මඤ්ඤමානය කියන්නේ. ඇලීම ගැටීම නේද සසරට බැඳීම ඇති කරන්නේ, භව බන්ධනය. ඇලුණ ගැටුණ නැත්නම් එතනම නැති වෙලා යනවා නේද? ඒ හේතු පත්තේ හටගත්ත කාරණා ඇලුණ ගැටුණ නැත්නම් එතනම නැති වෙලා යනවා. ඇලුනොත් ගැටුනොත් ඇදෙනවා. ඇලුනොත් ගැටුනොත් සසර ඇවිදින්න අවිද්‍යාපත්‍ය සංඛාරා අකුසල කර්ම කුසල කර්ම අනිජ්ජ කර්ම රැස් කරයි. ඒකනේ අවිද්‍යාව. තණ්හා උපාදාන භව වීම මට තමයි අවිද්‍යා සංඛාර කියලා කියන්නේ කියලා මම කියනවා. දැන් එතකොට තණ්හා උපාදාන වීම නේද නිට්ටයයි කියන්නේ. දැන් තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට මේ සූත්‍රය තුළ කොහොමද බලන්න කියලා තියෙන්නේ? චක්කුකෝ බික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජාපහීයති. රූප චක්කු විඥාන සම්පස්ස සැප දුක් උපේක්ෂා වේසනා. ඒවා නුවණින් බලන්න ඕන කියලා තියෙනවා අනිත්‍ය වශයෙන්. නුවණින් ඥානතෝ නුවණින් දකීද නුවණින් දනීද පස්සතෝ. ඒ මොකක්ද එතකොට? අවිද්‍යාව දුරු වෙන්න එහෙම බලන්න ඕන කියලා තියෙනවා. දැන් අපි අවිද්‍යාව පෙන්වන්නේ කොහොමද? ඒකට එන දේ කෙරෙහි වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් වේදනා තණ්හා උපාදාන භව වීම භව බන්ධනයයි නැත්නම් අවිද්‍යාවයි. වේදනාව කොහොම එකක්ද? දැන් තිබෙන එකක්ද තම තමන්ට අදාළ අතීතයේ මතුවීමක්ද? දැන් වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත. එහෙම ඇලෙනවට තමයි නිත්‍යයි කියලා කියන්නේ. සියුම් කරුණු. දැන් අවිද්‍යාව තියෙන්නෙත් ඇහි, අවිද්‍යාව දුරු වෙන්න ඕනත් ඇහින්. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවායි කියනවා. මොනවට එකතු වුණොත් අවිද්‍යාව, මොනවට එකතු නොවුණොත් අවිද්‍යාව දුරු වෙන්නේ. අර සම්පස්සේ කියන්නේ තුන එකතු සම්පස්ස කියන්නේ කාරණා හේතු තුන එකතු වෙනවට. දැන් එතන විඳින සැප දුක් උපේක්ෂා වේදනා කොහෙ තිබුණ එකක්ද? ගීතයක් සම්බන්ධයෙන් ඇති ඇල්ම හෝ ගීතයක් සම්බන්ධයෙන් ඇති අප්‍රිය බව හෝ
පුද්ගලයෙක් සම්බන්ධයෙන් පවතිනා වූ ප්‍රිය භව හෝ අප්‍රිය භව හෝ ඒ වගේ සතෙක් සම්බන්ධයෙන් පවතිනා වූ අප්‍රිය භව හෝ ප්‍රිය භව හෝ බාහිර දේවල් සම්බන්ධයෙන් අපි හදාගත්ත දෙයක් තමයි මෙතන තියෙන සම්පස්සයට. දැන් ඇත්ත මොකක්ද? ලෝකේ තියෙන දෙයක් විඳිනවාද? ඒවයේ උදව්වෙන් අපි හදාගත්ත සිතුවිල්ලක් තලු මරනවාද? කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් වෙලා තිබෙන්නේ බාහිර දෙයද මේ හදාගත්ත සිතුවිල්ලද? දැන් කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් කොට ගැනීමම අවිද්‍යාව නොවේද? බාහිර වශයෙන් නම් අම්මා තාත්තා වශයෙන් හඳුනා ගන්න ඕන. එනනම් මේ අල්ලා ගැනීමට නමක් නේද නිත්‍ය කියලා කියන්නේ. සැප දුක් උපේක්ෂා වශයෙන් ඇලීමට ගැටීමට නමක් නේද නිත්‍ය කියන්නේ. දැන් මෙතනම නේද අවිද්‍යාව දුරු වෙන්න ඕන. අදට එක දවසයි හෙටට තව දවසයි අනිද්දාට එක වතාවයිද? නෑ. නැවත නැවතත් ඇසහට ගන්නවා පරණ එකට එනවා. ඒකට අහු වෙලා යනවා පෘථග්ජනයසි. නැවත නැවතත් කන නාසය දිවකය හට ගන්නවා. ඒකට අදාළ අතීතයේ උපදිනවා. හැලෙනවා ගැටෙනවා මුලා වෙනවා. අනාගතයක් හදමින් අවසන් වෙනවා. අනාගත ඵලයක් වදින්න හේතු සංගොමින් අවසන් වෙන එක නේද මේ අවිද්‍යා සංකාරය කියන්නේ? ඒ අවිද්‍යා පත්‍ය සංකාරා අවිද්‍යාව තුළ කුසල අකුසල කර්ම රැස් කරයි කියලා පෙන්නන්නේ. දැන් ඒක නොවෙන්න ඕනේ. කුමක්ද නොවෙන්න ඕන? තස්සායව තණ්හා. ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ පරතෝ භව නිරෝධෝ. ඒ තණ්හාව ශේෂයක් වෙන්න රොදී උපාදාන භව නොවෙනවා නම් එහෙනම් උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධෝ. එතකොට අවිද්‍යා සංකාරයක් නැහැ. කොතනින්ද පටන් ගන්න ඕන? දැන් පේරෙනවද චක්කුණා සංවරෝ සාදු පදේ තේරුම? පුද්ගලයෙකුට බාහිර වශයෙන් රූප නිසා විශ්වෙන එක වළක්වන්න විතද්දුර බලමින් නැත්තම් යට පහතට යොමු කරගත්ත ගමනින් යන එක සාන්ත සංවර ගමන. ඒක තමයි ආර්ය මේ දසවස්තුක සම්මාදිට්ඨිය පූර්වභාග ප්‍රතිපලාවේ සංවරය. දැන් මේ අපි කතා කරන්නේ ඇහැතිවුම්ම විග්‍රහ කරලා. දැන් චක්කුණා සංවරව මොකද්ද? මේ හේතුන්ගේ ඵලය හට ගන්නවා. එතන හතුරා මිතුරා කොට ඇලෙන ගැටෙන එක අපි හදාගත්ත අසංවරය. අන්න එක තමයි ඉදරන් බිඳ බැලීම කියලා කියන්නේ. දැන් තව වචනයක් ගලිමු අපි. ශුඤ්ඤ ලෝකෝ තිබන්තේ උච්චති. ඔතෙන්නම ගන්නවා මම මේක. ස්වාමීනි ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කොපමණද ලෝකේ ශූන්‍යයි කියලා ගන්න. චක්කුකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. රූපේකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. දැන් මොකද කියන්නේ? ඇහැ මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයිලු. කන නැත්නම් රූපය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයිලු. දැන් පෘථග්ජනයාගේ ඇස රූපය මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. ඒක නේද නිත්‍ය කියන්නේ? මට සහ මට අයිති දේවල් තමයි අර ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන්නේ. તો ඉඩකඩක් නෙමෙයි බාහිර. Tamanට අයිති Taman හදාගත්ත දේවල්. දැන් මේවා නිසා නේද මේ දැවිලි තැවිලි දුක් ටික තියෙන්නේ. මේ දැවිලි තැවිලි අතහරින්නේ නම් මෙතන සාන්ත බවක් තියෙනව නේද? පෙන්නන්නේ උපේක්ෂාවක් තියෙනවයි කියලා. මේකට වඩා ඒක සුන්දරයි කියලා. මේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් සතර හදනවට වඩා උපේක්ෂා සහගත වෙන නම් සුන්දරයි කියලා තියෙනවා.
දැන් කොහොමද ඇස සූන් මට සහ මට දේවල් වලින් ශූන්‍යයි කියලා බලන්නේ? දැන් ඇස කියනකොට ආපහු ආයේ ඇසට හෝ ප්‍රසාදයට යොමු වෙන්න එපා. ඒ සිතේ පහළ වුණ සිතුවිල්ල. දැන් ඔය වේදනා කලේ මොකේටද? පස්සයට. පස්ස වුණේ මොනවද? බාහිර ප්‍රත්‍ය උදව්වෙන් තමන් හදාගත්ත අතීත ලෝභයට, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛරය ඒක තමයි පස්ස. තියෙන දෙයක්ද? නැත. පණ තියෙන දෙයක්ද? නැත. තමන් විසින් හදාගත්ත වරදට ආපහු ඇවිදින් අපේ පිටපස හොල්මනක් වෙලා පන්නනවා, අපට වද දෙනවා. දැන් නිදහසේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ගනුදෙනු කරන්න තිබුණ මේ අසකරනාසය දිවකය කියන පහෙන් ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න තිබිච්ච හැකියාව අපි මොකද කරගෙන තියෙන්නේ? ඇලෙන්න ගැටෙන්න ඉදරන් බිඳ බලන්න ගිහින් අපි විසින් හදාගත්ත අතීතයක් බවට පත් වෙලා. දැන් මේක ඇවිදින් ඒකට අපි එකතු වෙනවා. ඒක විඳිනවා පස්සපච්චා වේදනා. තියෙන දෙයක්ද විඳින්නේ? දැන් බලන්න සුපිනෝපමා කාමා කියන වචනේ තේරුම උතෙන්ට අරගෙන සිහිනයක් කියන එකේ තේරුම ඇයි? සිහිනයක යමක් අපි විඳිනවා පේනවා. අවදි වුණොත් එහෙම එකක් නැහැනේ. අන්නේ වදන් වලින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මස් කටුවකට උපමා කරලා පෙන්ලා තිබෙන්නේ කටුව රස විඳින්න උදව් වෙනවා තමයි. නමුත් කටුවේ තියෙන දෙයක් නැහැනේ. මා කීප වතාවක් පැහැදිලි කළේ උදාහරණය තමයි මට පැහැදිලිවම වුණ දේ. මේ විඳින්න හිතට එන දේ කියන එක පිළිබඳව ඔබ කී දෙනෙක් ඒක තේරුම් ගත්තද මම දන්නේ නැහැ. මගේ ආය උදාහරණෙ මෙතන මිනිත්තු කිහිපයක් තියෙන නිසා පැහැදිලි කරන්නම් දැනගන්න. අවිද්‍යාව. සුනකෙකුට මුණ ගැහෙනවා විසි කරන ලද මස් කටුවක්. එහි මාංශ නොතිබුණාට එහි ගන්ධය තව දුර වෙලා නැහැ. ඔහුට මේක දැනෙනවා. ඔහු අරගෙන ඇවිදින් මේක තනකොළ පිට්ටනියක් තියාන අත් දෙක උඩ තියාන හපනවා. අර සුවඳ ආග්‍රණය කර කර ගන්ධය හපන්න බැහැ තදයි. ඒ නිසා මේ මස් කටුව නිසා හක්ක තුවාල වෙනවා. තුවාල ලේ බිඳුව එන්න ගන්නවා. දැන් ලේ රස දැනෙනවා උට. තමන්ගේ ශරීරයේ ලේ තමයි ඇවිත් තියෙන්නේ. ඒක තමයි ඌ දැන් මේ දැනෙන්නේ. ඌ විඳිනවා. ඌ විඳිනවා හැබැයි ඌ හිතන්නේ මස් කටුවේ රස තමයි මේ දැනෙන්නේ කියලා. ගලප ගන්නකො මේක ඔබට. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ බාහිර වශයෙන් කතා කරන්නා වූ අරමුණ කියන්නේ මස් කටුව. ඔබේ සිතට උපදින්නා වූ සිතුවිල්ල ඔබ විඳින්නේ. ඒක තමයි පස්ස. පස්සපච්චා වේදනා තියෙන එකක් නෙමෙයි සිහිනයක් කියන්නේ ඒකයි. මේකට එකතු වුණාම ආස්වාදයේ ආදීනව සතර හැදෙන එක නැත්තම් ගෙත්තම් කරන එක වියනවා කියලා පෙන්නන්නේ සිම්පනේ කියලා. මේකට ඇලීමෙන් වර්තමානයේ වසා අනාගත උපදින්න සතරක් වියනවා. මේ අතීතයට එකතු වීමෙන් අතීතය වර්තමානයට අරගෙන විඳලා අනාගත ඵල උපදින්න හේතු තියෙන බන්ධනය. අර මමත්වයෙන් ගැනීම තුළ ආස්වාදයේ ආදීනව ඒකයි. දැන් ඔය ටික සේරම දැනගත්තාම එහෙනම් නිස්සරණය වුණනේ. මේ පරණ පස්සය තමන් හදාගත්ත දෘෂ්ටිය මතය තුනි වී යන්න ඕනේ. ඒකට එකතු වෙලා කවදාවත් හරියන්නේ නැහැ. ඒක එකතු වෙන එකට තමයි වපරසින් බලනවා කියලා කියන්නේ. තම තමන්ට රුචි අරුචි පරිදි බලනවායි කියන එක. අන්න අවිද්‍යාව දුර වෙන්න අනිත්‍ය වශයෙන් බලනවා කියන එකේ තේරුම මමත්වෙන් ගන්න නැත්නම් මමත්වෙන් ගන්න එක තමයි අනිත්‍ය, මමත්වෙන් ගන්න නැති එක තමයි අනිත්‍ය. එකතු නොවීම තමයි නැති වෙන්න උදව් වෙන්නේ. දැන් සංසාරේ කරපු වැඩේ ඕක නෙමෙයි නේද? හැම එකක් පාසාම ඇලෙමින් ගැටෙමින් යන එකනේ. ඒකට 아무තු සිහියක් ඕන නැහැ. ප්‍රමාද විහාරීත්වයේම ඇති. දැන් අලුත් සිහියක් එකතු කරන්න වෙනවා. මේ පරණ දේ අතහැරලා දාන්න එතෙන්ට එකතු නොවෙන්න අන්න සම්මා සති. සතිය උදව් වෙනවා මෙයාට එකතු නොවි මෙයාට එකතු නො සතර හැදෙන බව තේරුම් අරගෙන ඒත් අතහරින්න. දැන් ආරම්භ වුණා විතරයි නේද?
පටිසෝත ගාමිත්වය තණ්හාව අතහැරීම ආරම්භ වුණා විතරයි. රූපයේදී නම් රූප තණ්හාව, සද්දේ සද්ධාව, ඒකට ඇලෙන ගැටෙන ස්වභාවය වෙනුවට නොඇලී නොගැටී සිටින්නට, අතීතයේකුත් නොවි සිටින්නට සිහිය අරගෙන ප්‍රතික්‍රියාවට නොයාම. තණ්හා උපාදාන භව වෙමින් අනාගත ඵල උපදින්න හේතු වලට නොයාමයි මේ අනිත්‍ය කියන්නේ. දැන් මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙම බුදුදහම සරල දෙයක් වෙනවනේ. භාවනාව ඇසේ කනේ නාසයේ තියෙන එකක් වෙනවනේ. අනිත්‍ය බාහිර වස්තු වල නෙමෙයි, ඒ අරමුණ අල්ලා නොගැනීමෙන් සිදුවෙන දෙයක් වෙනවනේ. අල්ලා ගැනීමට නමක් නිත්‍ය වෙනවනේ. අල්ලා ගත්තාම අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙන එක තමයි අවිද්‍යා සංකාරය කියන්නේ. ඇලුනේ නැත්තම් අවිද්‍යා සංකාරයක් නෑ, ඒක ඉතින් නැති වෙනවනේ. ඉතින් නැති වෙනකොට ඒක නිවිද්‍යා විමුක්තිය කියලා කියන්නේ. දැන් එතකොට මගේම මාගේ ආත්මකට ගැනීමෙන් බැඳෙන එක වෙනුවට නොගැනීමෙන් අතහැරීම පටන් ගන්නවා. දැන් මේ මගේ අවිද්‍යාව කීයක් තියෙනවද එතකොට? ඇසේ කනේ නාසයේ දිවේ කයේ හයෙම තියෙනවා. ඒකනේ එකක් විතරක් පැහැදිලි කරන්නම් සෑහෙන වෙලාවක් අරන් අනිත්‍යත් තේරුම් ගන්න කියලා කියන්නේ. දැන් චක්කුණා සංවරෝ සාදු වෙන්නේ කොහොමද? ඇස් පියාණින් එකද අර මේ උත්තර මානවකයාගේ ගුරුවරයා පාරාසාරිය බ්‍රාහ්මණයා කියු පරිදි ඇතර රූප නොබලා ඉන්න එකද? කැලේට ගිහින් ඒවා හම්බ වෙන්නේ නැති වෙන්න නිශ්ශබ්ද පරිසරයකට වෙලා ඉන්න එකද? ඔන්න වර්තමානයේ තියෙන දේවල්. ඕක හිතට එන එක හරි අමාරුයි, රිදෙනවා, දැවෙනවා. ඒ නිසා එන්නේ නැති වෙන්න පරිසරය මග ඇරලා ඉන්නවා. ඔය දැහන්සුවෙන් පරිසරයේ මගාලා යටපත් කරගත්තා වූ කෙලෙස් ඇතුව හිටපු අය සම්බන්ධයෙන් කතාවක් දතා තියෙනවා ජාතක පොතේ. ආපහු ගැටුනහම මතුවෙලා ධානයේ පිරිහිලා පයින් ගියයි කියලා. ඇයි ඒ? අර මගෑරලා හදාගන්න සංසුන්සෝය වෙනයි ගැටෙනකොට ඇතුලේ තියෙනකොට සාපු නිසා නේද අර පිරිහුනේ. මෙයා දැක්ක එක නෙමෙයි, ඒක උදව්වෙන් තමන් හදාගත්ත එක මතුවීම නේද අර පිරිහීම කියලා කියන්නේ. හොඳයි ඒක නැත්නම්. එතකොට ලෝකේ තියෙන කිසිම කාරණයකට ඔබ අවසන්න පුළුවන් වෙයිද? තේරෙනවද? ශූන්‍ය වෙනවා කියන එකේ තේරුම. ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා කියන එකේ තේරුම තේරෙනවද? එහෙනම් සෝවාන් සිට රහත් දක්වා මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න ඕනේ. හිතක් හදන්න තියෙනවා, අභ්‍යාස කරන්න තියෙනවා කියන්නේ අන්න ඒකයි. එතකොට අර වැඩෙන එක වෙනුවට තුනී වෙන ප්‍රතිපදාව. ඒ තුනී වෙන ප්‍රතිපදාව තුනී වෙන්න අපට අර දැවිල්ල තැවිල්ල වෙනුවට තිබෙන්නා වූ සංසුන් බවක් ඇති. එතකොට අර දැවිල්ලෙන් තැවිල්ලෙන් මිදීමම විමුක්තිය. විමුක්තියනේ විද්‍යා විමුක්තිනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. මේ ඇලීම් ගැටීම් ස්වභාවයන් පෞද්ගලිකව මට සහ මට අයිති දේවල් වලින් හදාගත්ත මෝඩකමක්. වෙන ලෝකයක නැහැ. අනිත් කෙනෙකුට තවත් විදිහක්. මේ දැක්මෙන් යුක්තව තමයි බුදුන් වහන්සේ අස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා චක්කුකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියවා. ඇස මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්න ඕනේ. මට සහ මට අයිති දේවල් තියෙන තාක්කල් ලෝභය දේශය මෝහය තමයි මා අයිති දේවල්. ඒවා රජ කරනවා, විඳවනවා. අන්න අපි ලෝකේ ජීවත් වෙන්න ගිහින් කරගත්ත වැරද්ද අනුසෝතගාමිත්වයේ අප ගමන. දැන් අපිට බුදුන් වහන්සේ යෝජනා කරන්නේ මෙතනින් මිදෙන්න ඕන නම් පටිසෝතගාමිත්වයේ යන්න. මේ පස්ස පච්චා වේදනාව වලට යන්න බෑ, පස්ස නිරෝධ කරන්න. අන්න පස්ස නිරෝධයයි මම කියන්නේ අනිත්‍ය කියලා. එතකොට ඇසේ කනේ නාසයේ දිවේ කයේ අනිත්‍ය බලන්න පුළුවන්. හැබැයි අර ඇස පොළොවට පස්සන අනිත්‍ය නෙවෙයි. අර අල්ලාගත්ත කොටස ශුඤ්ඤං අත්තනේනවා, ශූන්‍ය වෙන්නේ අනිත්‍ය බැලීම තුල. ඒක ඥානතෝ පස්සතෝ.
නුවණින් දකින්න කෙනාට දකින කෙනාට නිකම් හිතලා හිතන කෙනාට නෙවෙයි. දැන් මෙහෙම තේරුම් ගත්තම මොකද තියෙන වාසිය? මා දකින්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව යන අය. ඔවුන්ට ඉඳුරන් බිඳ බලන්න අලුතෙන් එකතු වෙන්න දෙයක් නැහැ. ලෝකේ හඳුනා ගන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙන විදිහෙන්. නමුත් Tamante එකේ උපේක්ෂා සහගත වෙනවා වරුණා විශේෂයෙන් ඇලීමකින් ගැටීමකින් අනාගතයක් හදන්න ඕන කමක් නැහැ. අනාගතයක් හදන්න ගියාපුවම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. තණ්හා විපමුක්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. හරිනේ? ඇස හදනවා, ඇස සංවර කරගන්නවා. එනකේ තේරුම ඔන්න ඔය වැඩේ කරන්න තමයි අපට දියුණු කරගත්ත සිහියක් ඕන වෙන්නේ. පරණ එකට එකතු නොවි අතහරින්න. එනිසා මම දකින්නේ සිහිය වැඩෙනකොට සිහියනේ වඩන්නේ. සිහිය වැඩි දියුණු වෙනකොට යාට හොරෙන් අහු වෙන්න බෑ. මුලින් අහු වෙනවා. එතකොට හැම මොහොතක් පාසාම ඇසෙන් නැවත නැවතත් උදේ සිට හවස් වෙනකම්ම පස්ස නිරෝධය බලන්න පුළුවන් වෙයි. කනෙනුත් එහෙමයි. එතකොට ආපහු ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට ගැලපෙනවා. ඉතින් මම ඕකයි කියන්නේ මේක කොහෙන් කතා කරලා බැලුවත් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙන එකම දෙයක් මේක තේරුම් ගන්න එකයි කරන්න ඕන කියලා. නම් ඔබ හැම දිනාට මේ අවිද්‍යාව කියන එක තියෙන තැන තේරුණානේ නේ. බාහිර ලෝකේ කොහෙවත් නැහැ. මේ සූත්‍රයට අනුව ගත් කල ඇසේ කනේ නාසයේම තියෙන දෙයක් අවිද්‍යාව බුදුන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගත්ත පුද්ගලයෙකුට ප්‍රහාණය කරන්න පුළුවන්. නැත්තම් අවිද්‍යාව පත්‍ය සංඛාරා වලින් සතර හදන්න පුළුවන්. ඇතෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යලිත් මට ඕනෑ කියලා අනාගතයට තියලා. අනාගතයට තියෙන තාක්කල් සතරක් හැදෙනවා, නිවනක් හම්බ වෙන්නේ නැහැ. අනාගතයට තියෙන එක අතහැරපුවම සතරක් වෙනුවට විමුක්තියක් හම්බ වෙනවා. අර සසර යන්න ගියාපම ජාත්‍යාරාභ්‍ය ආදී ශෝක පරිදේව වුණ තරම් විඳින්න වෙනවා. අතහැරපුවම එකක්වත් නැහැ. ඒ වායේ සංසිඳීමම සැපයි. එනිසා මේක අප විසින් අපි ළඟ කරගන්න ඕන කාරණයක්. අපි මේ කතා කළේ සම්මුති සත්‍යයක් නෙමෙයි ආරි සත්‍යතාවයක්. එනිසා ඔය අතීතයේ එන බව දැනන සිහියට ඒකට එකතු වෙන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා. පරණ එකට එකතු නොවි එකතු වීමට කියනවා අනිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා. එකතු නොවෙනවට කියනවා අනිත්‍ය කියලා. දැන් බලන්න අනිත්‍ය නිට්ටය හරියනකොට හරියයිද කියලා. පුරුදු කරන්න. එතකොට ඒ තුලින් ලබාගත් ජීවිතය තුළ ඇස තුළ, කන තුළ, නාසය තුළ දැවිලි තැවිලි නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ලෝකේ තියෙන જાති එහෙමම තියෙවත් එහෙමම ඉඳීවි දැවිලි තැවිලි තරක් නැතුව යයි. අදාළ කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම කරුණු හේතු වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ වැබඩ නැගෙනහිර අංක 99 නිවසේ පදිංචි කේ.වී. අනුර පෙරේරා මහතා සහ අනෝමා ගුරුසිංහ මහත්මයන් දෙපළ විසිනි. දැනට වසර 23කට පෙර පරලෝසපත් දයාබර පියාණන් වන කේ.වී. සිරිසේන පෙරේරා, දැනට වසර 22කට පෙර පරලෝසපත් දයාබර මෑණියන් වන ඩී.සී. රණසිංහ ගුරු මෑණියන්, කේ.වී. මැගලින් පෙරේරා, කේ.වී. හැරියට් පෙරේරා නැන්දනියන් දෙදෙනා ඇතුළු අනෝමා ගුරුසිංහ මහත්මියගේ පරලෝසපත් දයාබර පියාණන් වන විලියම් ගුරුසිංහ, මෑණියන් වන ඩී.සී. ගුරුසිංහ, සොහිරන් වන නෙවිල් ගුරුසිංහ, විජය ආනන්ද ගුරුසිංහ සහ ඥාති සහෝදරිය වන කුසලාවතී හෑගොඩ ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට සිප් සතර ඉගන් වූ පරලෝසපත් සියලු ගුරු බවතුන් ඇතුළු පින් බලාපොරොත්තු වන ලෝවාසී සියලු දෙනාටමද මෙම පුණ්‍ය කර්මයේ ශක්තියෙන් භවයේ සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන අතර දැනට කොරෝනා වසංගතයට ගොදුරු වූ ලෝකවාසී සැමට සහ වසංගතයේ මැඩලීම් පිණිස කැපවන සියලු කාර්ය මණ්ඩල රිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්ත්වයෙන් පසු වන ඇමරිකාවේ පදිංචි ඥාති සොහොයුරු දොන් කරුණාසේන මහතාට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පත් ලැබේවායිද ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම දේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවායිද ප්‍රාර්ථනා කරනවා.
ඒසා විශාල යහපත්තක් ප්‍රාර්ථනා කළා වූ ඔබ හැම දෙනාට අවිද්‍යාව දුරු කර ගැනීම තුළ ඉහාත්ම වශයෙන්ම අනුග්‍රහක බවතුන් සහ අනිකුත් හැම දෙනාට මේ ජීවිතය තුළ ලබන්න පුළුවන් උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න මෙම ධර්ම දානමය ආනිසංසය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං